ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවි ශිෂාර මදුවන්ත. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. සඳහිරු සෑය එළඹෙන නොවැම්බර් මස 18 වනදා ජනතා වන්දනාව උදෙසා නිරාවරණය වෙයි. එකේ සිට පහ දක්වා ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යයන කටයුතු ප්‍රථමයෙන් ආරම්භීමට රජය තීරණය කරයි. බෝදාගම චන්දිමනා හිමියන්ගෙන් දුෂ්කර පළාත්වල රෝහල් සඳහා වෛද්‍ය උපකරණ. කොවිඩ් වැළඳී සුවේ ලබන පිරිස් ගැන සිංගප්පූරුවෙන් අනාවරණයක්. සඳහිරු සෑයේ පැනදවීමට නියමිත කොත් වහන්සේ සහ චූඩාමාණික්‍ය දිවයින පුරා විහාරස්ථාන 48ක් වෙත වැඩම කරවීම සඳහා ආරම්භ කළ රථ පෙරහැර මෙවන විට කළුතර බෝධි පරිශ්‍රයේ රඳවා තිබෙනවා. ඒ පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ඇඳිරි නීති කාල සීමාවෙන් අනතුරුව මෙම පූජා වස්තුන් රැගත් රථ පෙරහැර සැලසුම් කර තිබූ පරිදි ගමනාන්තය කරා ගමන් කිරීම සිදුවන බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍යාංශය සඳහන් කළේ. සඳහිරු සෑයේ චූඩාමාණික්‍ය සහ කොත් වහන්සේ පසුගිය අගෝස්තු මාස 20 වනදා සිට මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර දැඩි සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුගතව දෛනිකව පෙරවරුවේ සහ පස්වරුවේ පුද පූජාවන් සිදු කෙරෙනවා. දෙදස් 10 වර්ෂයේදී සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අතර ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙන්ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවද ඉදිකිරීම් කටයුතු සඳහා දායකත්වය ලබා දී තිබේ. සඳහිරු සෑය එළඹෙන නොවැම්බර් මාස 18 වන දින සියලු බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා මහා සංඝරත්නය වෙත පූජා කරන බව අදෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඇත්තටම මේ සෑය ඉදි කරන්න පටන් ගත්තේ 2010 වසරේ. ඉතින් මේ වෙනකොට අවුරුදු 11ක් වෙලා තියෙනවා. අපි මේ වසරේ නොවැම්බර් මාසයේදී මේක ඉදිකිරීම කටයුතු සම්පූර්ණයෙන් අවසන් කළා. අපේ රටේ බෞද්ධ ජනතාවට වැඳ පුදා ගන්න පුළුවන් හොඳම සිද්ධාස්ථානයක් පූජා භූමියක් විදිහට මේක ජනතාවගත කරනවා නොවැම්බර් මාසයේදී. ඉතින් දැන් දිවාරය නැතුව අපේ සෙබළුන් වැඩ කරනවා මේ උදාර කාර්යය අවසන් කරන. ඉතින් මේ චෛත්‍ය නිර්මාණය කරන්න අදහස් කරලා මේක පටන් ගත්තේ එවකට පස්වන විධායක ජනාධිපති විදිහට හිටපු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වර්තමානයේ අගමැතිතුමා. ඒ වගේම වර්තමානයේ ජනාධිපතිතුමා එතකොට ආරක්ෂක ලේකම් එතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ වැඩ කටයුතු ගියේ. ඉතින් දැන් ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය ඔක්කොම එකතු වෙලා මේකේ වැඩ කටයුතු යනවා. ඉතින් නොවැම්බර් මාසේ වෙනකොට අපි වැඩ කටයුතු අවසන් කළා. මේක සංඝයා වහන්සේට බාර දීලා මේ චෛත්‍ය රාජානන් වහන්සේ බෞද්ධ ජනතාවට වැඳ පුදා ගන්න තවත් හොඳම පූජා භූමියක් විදියට පත් කරනවා. වයස අවුරුදු 12ට අඩු ළමුන්ට එන්නත් දීම අවශ්‍ය නොවන බැවින් කොවිඩ් ඕදර සමනය වීමත් සමග පාසල් යළි විවෘත කිරීමේදී එකේ සිට පහ ශ්‍රේණිවල පාසල් 3884ක් මුල් අදියර යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා. මේ අතර මෙරට තුළ සිදු වූ තවත් කොවිඩ් මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12530ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සැප්තැම්බර් මාස 23 වනදා සිදු වූ තවත් කොවිඩ් මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12530ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අලුතින් වාර්තා කළ මරණ 82 අතරට කාන්තාවන් 31 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 51 දෙනෙක් අයත්.
ඊයේ දිනේ මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1332ක්. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 511372ක් බව වසංගත රෝග විද්‍යාංශයේ වාර්තාවේ සඳහන්. දැනට භාවිතයට ගන්නා කොවිඩ් මර්ධන එන්නත්වල පළමු සහ දෙවන මාත්‍රා ඊයේ දිනේදී පුද්ගලයන් 223354 දෙනෙකුට ලබා දී තිබෙනවා. අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ්-19 නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකායේදී තීරණයක් අරන් තිනවා මේ සඳහා තාක්ෂණික කමිටුවක් පත් කරන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ව තාක්ෂණික කමිටුවේ නිර්දේශයක් උනේ ප්‍රාථමික ශ්‍රේණිය කියන්නේ වයස 12ට අඩු දරුවන්ට එන්නත්කරණය පිළිබඳ අවශ්‍යතාවයක් නැති නිසා මේ අවස්ථාවේ ඒ නිසා තමයි සමස්ත 1-5 ශ්‍රේණි තියෙන දරුවන් ඒ කියන්නේ පාසල් වල දරුවන්ට පාසල් ආරම්භ කරන්නේ. නමුත් ඊයේ ඉඳලා පටන් ගත්ත සංකූලතා තියෙන දරුවන් 30000ක් පමණ ඉන්න පාසල් පද්ධතිය මට මතක හැටියට ඒ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයත් ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් ඒ සංඛ්‍යාලයකන ඉදිරිපත් කළා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්නවා පාසල් සෞඛ්‍ය ප්‍රජා වැඩසටහන පිළිබඳ නිලධාරීන් ඒ අය එක්ක වෙලා තමයි තීරණය කරේ මුලින්ම ප්‍රාථමික පන්ති පටන් ගන්න කියන එක. අනිත් අයට එන්නත ලබා දීම සඳහා රජයේ තීරණය ගත් වහාම ඒ කාණ්ඩ දෙක තියෙනවා වයස 12 15 ඊට පස්සේ 16 17 18 19. ඒතර මේ කාණ්ඩ සඳහා එන්නත්කරණය සිදු කිරීමේදී පූර්ණව පාසලදී නෙමෙයි කරනවා කියලා කිව්වේ. එහෙම කරන තීරණයක් ගන්නවා නම් ඒ වෛද්‍ය මධ්‍යස්ථානවලදී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුගේ පූර්ණ අනුමැතිය ඇතිව ඒ වගේම දෙමව්පියන්ගේ කැමැත්ත මත තමයි සිදු කරන්නේ. ඒ අනුව ගත්තොත් එහෙම අපේ අපස උසස් පෙළ ඒ වගේම අපස සාමාන්‍ය පෙළ කියන්නේ 11 ශ්‍රේණිය 12 ශ්‍රේණිය 13 ශ්‍රේණිය ඊට පස්සේ 10 9 8 7 7 6 එතකොට මේ ශ්‍රේණිය වල දරුවන්ට මේ වයස් කාණ්ඩ දෙක සඳහා තමයි එන්නත්කරණය සිදු කරනවා නම් සිදු කරන්නේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය බලධාරීන් තීරණය කරાવી ඉස්සෙල්ලම තෝරා ගන්න කාණ්ඩය මොකද්ද කියලා ඒ අනුව අවශ්‍ය සංඛ්‍යාලේඛන අපි ලබලා දීලා තිනවා. මේ අතර කොරෝනා රෝගීන් සඳහා ආයුර්වේද ප්‍රතිකාර සිදු කිරීමට නව වාට්ටුවක් කඳුබොඩ ආයුර්වේද ග්‍රාමීය රෝහල් සංකීර්ණයේ ඉදිකර තිබෙනවා. කොවිඩ් රෝගීන් 40කට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් මෙහි සකසා තිබෙන අතර දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ සුරතින් පසුගියදා එය විවෘත කළා. දිස්ත්‍රික්ක 3ක පිහිටා තිබෙන ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන 16ක නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 200ක් පමණ වන අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රජා වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිවාසවල ප්‍රතිකාර ලබා සුව වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇත. මෙහිදී රෝගීන්ගේ සංකූලතා ඉතා අවම මට්ටමක පැවති අතර ආයුර්වේද ප්‍රතිකාර ලබා ඇති කිසිදු රෝගියෙකු මරණයට පත් නොවීම විශේෂත්වයක්. බෞද්ධයා මාධ්‍යජාලය දැයේ දූපුතුන් වෙනුවෙන් මීට පෙර සංවිධාන කළ ඔන්ලයින් ධම්මපද ගාථා සජ්ජායනා වැඩසටහන අති සාර්ථක ලෙස නිමාවට පත් වුණා. එමෙන්ම මෙවරත් ඔක්තෝබර් මාස පළමු වනදාට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් බෞද්ධයා මාධ්‍යජාලය පුංචි අපිටත් දිනන්න පුළුවන් යන නමින් කතික තරඟාවලියක් සංවිධාන කර තිබෙනවා. රට තුළ පවතින කොරෝනා වසංගතය හමුවේ මෙරට දරුවන්ද මානසිකව මෙන්ම කායිකවද නිවසින් බැහැරට යාමට නොහැකිව පීඩාවට පත්ව සිටිනවා.
මේ දෙස දුරදක්නානුවනින් දුටු කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනාවෙන් පුංචි අපිටත් දිනන්න පුළුවන් කතික තරඟාවලියක් එළඹෙන ඔක්තෝබර් මාස පළමු වනදාට යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව 3, 4, 5 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් ළමා අංශයේ යටතේද 6, 7, 8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් කනිෂ්ඨ අංශයේ යටතේද 9, 10 වසරවල ඉගෙනුම ලබන දරුවන් ජ්‍යෙෂ්ඨ අංශයේ යටතේද තරඟාවලියට ඉදිරිපත් විය හැක. ඒ අනුව අද කතික තරඟාවලියේ ළමා අංශය යටතේ තරඟ වැඩ ගාල්ලේ පදිංචි විනුක් කෙත්මින ජයග්‍රහණය කර තිබෙනවා. සරණයි. රට ජාතිය හා ආගම වෙනුවෙන් අපරිමිත සේවයක් කළ අනගාരിക ධර්මපාලතුමා පිළිබඳ වචන් ස්වල්පයක් ඔබ හමුවේ ලැබීමට දෙන්න මට මදකට අවසර. වර්ෂ 1815 දී ඉංග්‍රීසි ආක්‍රමණයේ බලපෑමත් සමග බෞද්ධ පිරිවෙන් මුල් කරගත් දේශීය අධ්‍යාපන ක්‍රමය මිෂනාරි අධ්‍යාපන ක්‍රමය බවට පත් වුණා. ඒත් සමගම රටේ සිටි බොහෝ පිරිසක් සිංහල සිරිත් විරිත් අතහැර බටහිර සිරිත් විරිත් වැළඳගත්තා. මෙවන් කාලයක රට ජාතිය හා ආගම වෙනුවෙන් පින්වත් පුත්කුමරෙක් උපන්නා. වර්ෂ 1864 සැප්තැම්බර් මාස 17 වන දින මාතර හිත්තටිය නම් සුන්දර ගම්මානයේ උපත ලද මේ කුමරාගේ කුඩා කල නම වූයේ ඩොන් ඩේවිඩ් හේවා විදාරණයි. ගවමස් නොකනු මත් වතුර නොබනු සිංහලයනි නැගිටිව් බුද්ධ ගයාව බේරා ගනිමු යන වදන් පෙළයි. වර්ෂ 1933 දී එතුමා අපවත් වුණා. අප්‍රේල් මාස 29 වන දින. එහි කනිෂ්ඨාංශය යටතේ තරඟ වැඩ මුන්දලම පදිංචි SM දිනාදී කිත්නාරා සමරකෝන් ජයග්‍රහණය කර තිබෙනවා. සිංහලයින්ට ඇති එකම රට ලංකාවයි. බුද්ධාගම සිංහල ජාතියේ රුධිරයයි. මේ අපේ රටේ රැකගත යුතු ලොකුම සම්පත වන්නේ සිංහල ජාතියත් බුද්ධාගමත් පමණක් බව. එදා අභිහිතව සිංහ නාද කලා කියති අපට මතක් වන ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ඉන්නවා. එනම් අනගාരിക ධර්මපාලතුමා පිළිබඳවයි. ඉතින් අද අනගාരിക ධර්මපාලතුමා පිළිබඳව වදන් පෙළක් ඔබත් සමග බෙදා ගන්නට දෙන්න මට මතකට අවසර. එදා ඉන්දියාවට නිදහස ලැබුණට පස්සේ මහත්මා ගාන්ධීතුමාට ජාතියේ පියා වශයෙන් සැලකද්දී අපේ රටට මෙච්චර මෙහෙවරක් කළ අනගාരിക ධර්මපාලතුමාට ජාතියේ පියා වශයෙන්ද සැලකන්න ඕන කියලා සිහිපත් කරන ගමන් ඔබට මම මගේ කතාවට දොරටු විවෘත කරනවා. එමෙන්ම එහි ජ්‍යෙෂ්ඨාංශය යටතේ තරඟ වැඩ කොළඹ පදිංචි රෝමලා වෛභාවි ගුණසේකර ජයග්‍රහණය කර තිබෙනවා. බෞද්ධයිනි නැගිටිව් බුද්ධ ගයාව බේරා ගනිව් යන සටන් පාඨයේ ඇසෙත්ම අප කාගෙත් මතකයට නැගෙන උතුම් සත්පුරුෂයෙක් මේ මාතෘ භූමියේ ජීවත් වූයේය. තම උපැන්නේ ලියා තිබූ ඩොන් ඩේවිඩ් හේවා විතරණ යන නම නිර්මල බුදුදහම හා දේශයේ උරුමය වෙනුවෙන් ධර්මපාල නමින් වෙනස් කර ගනිමින් අවසානයේ සිරි දේව මිත්‍ර ධර්මපාල හිමි නමින් පැවිදි වූ එතුමා අනගාരിക ධර්මපාලතුමාය. මෙසේ අපේ ආගම හා සංස්කෘතිය වෙනුවෙන් සිය ජීවිතයම කැප කළ මේ උතුම් මිනිසාගේ චින්තනය වර්තමාන හා අනාගත පරපුරට ඉතා වටින්නේය. බුදුදහම ඇසුරු කර ගනිමින් සමාජ සංවර්ධනයට ධර්මපාලතුමා අපට මඟ පාදා දුන්නේය. සෑම දිනකම උදෑසන 8ත් උදෑසන 8:10ත් අතර ඒ දවසට අදාළ මාතෘකාව බෞද්ධයා රූපවාහිනිය හා ගුවන් විදුලිය හරහා ප්‍රචාරය වන අතර විනීත ඇඳුමකින් හා සුදුසු ස්ථානයක එම මාතෘකාව යටතේ විනාඩි 4කට නොඅඩු අර්ථවත් කතාවක් ජංගම දුරකථනය හරහා පටිගත කර පස්වරු 5ට පෙර අපගේ WhatsApp දුරකථන අංකය වන 071 53 63 333 වෙත යොමු කරන්න. සැප්තැම්බර් 29 වනදා දක්වා තරඟාවලිය පැවැත්වෙන අතර ඔක්තෝබර් මාස පළමු වනදා තෝරාගත් ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කිරීමට නියමිතයි. පුංචි අපිට දිනන්න පුළුවන්. දිවයිනේ ප්‍රථම වරට SD කාඩ් මගින් සාමාන්‍ය පෙළ විභාගයේ ජය ගන්නට ස්ටඩි බඩි අධ්‍යාපනික කට්ටලය.
ඉතින් දුවේ පුතේ එමනම් විද්‍යුත් විච්ඡේදනයේදී අපි දන්නවා ද්‍රාවණයක් කරහා විදුලිය ගමන් කරමින් 10-11 ශ්‍රේණිවල විෂය නිර්දේශයට අනුව රජයේ පාසල්වල ගුරුවරුන් විසින් මෙහෙවන වීඩියෝ 2000කට අධික පාඩම් මාලාවක් වසර 3ක පුනරීක්ෂණ පාඩම් මාලාවක් මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයට අත්වැලක් සැපයීමට 2500කට අධික පෙරහුරු ප්‍රශ්නවලින් සමන්විත වැඩපොත් එකක් මේ සමග නොමිලේ. මේ සඳහා 3G, 4G, data, Wi-Fi හෝ කිසිදු අන්තර්ජාල පහසුකමක් අවශ්‍ය නොවේ. COVID-19 වෛරසය හේතුවෙන් දුෂ්කරතාවයට පත්ව ඇති රෝහල් කිහිපයක් සඳහා අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පූජ්‍යපාද බෝධාගම චන්දිමනා හිමියන් විසින් පසුගියදා සිදු කළා. මෙරට දුෂ්කර ප්‍රදේශවල අඩුපාඩුකම් පවතින රෝහල් 35ක් උදෙසා මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සිදු කෙරුණු අතර ලක්ෂ 287ක් වටිනා වෛද්‍ය උපකරණ මෙහිදී පරිත්‍යාග කළා. ඔක්සිජනරේටර්, ඔක්සිමීටර්, අදෝරක්ත උෂ්ණත්වමාන, මුඛ ආවරණ ඇතුළු උපකරණ මෙහිදී නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්කල්ල මහතා වෙත පූජ්‍යපාද බෝධාගම චන්දිමනා හිමියන් විසින් බාර දුන්නා. මෙම අවස්ථාව සමගින් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජගත් සුමතිපාල මහතා, වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. උන්වහන්සේ විසින් COVID-19 වෛරසය ආසාදනයට ලක්ව සුවය ලබන පුද්ගලයන්ට බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. වෛරසය වැළඳීමෙන් අනතුරුව ඔවුන්ගේ ජීවන තත්ත්වය පෙර පැවති ආකාරයෙන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ලබා දීම සිදු කළ යුතු බව විශේෂඥයින් සඳහන් කර ඇත. groups including those in critical condition as well as සිංගප්පූරුවේ සෞඛ්‍ය විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කළ අධ්‍යයනයකින් අනතුරුව මේ පිළිබඳව අනාවරණය වී තිබේ. ව්‍යායාම් ක්‍රම හඳුන්වා දීම, හෘද ස්පන්දන වේගයන් පිළිබඳ සමීපව අධ්‍යයනය කිරීම, ප්‍රමාණවත් පරිදි ඔක්සිජන් සැපයුම ලැබීම කෙරෙහි සැලකිල්ලක් දැක්වීම, කොවිඩ් ආසාදනයෙන් පසු සුවය ලැබූ පුද්ගලයන් සඳහා බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ලබා දීමේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බව සඳහන් වේ. ඒ තුළින් ඔවුන්ගේ දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බව සිංගප්පූරු සෞඛ්‍ය විද්‍යාඥයින් පෙන්වා දේ. පසුගිය වසරේදී COVID-19 වෛරස ආසාදනයට ලක් වී සුවය ලැබූ එරට පුද්ගලයන් 300 දෙනෙකුට බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ලබා දී තිබේ. ඒත් සමගින් අදට නියමිත සුවන්දේශය පුවත් විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුවන්දේශය Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.